සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පිවිතුරු නිර්වාණ මාර්ගය කෙනෙකුට ශ්‍රවණය කරන්නට ලැබෙන එක මහා වාසනාවක්, භාග්‍යයක්. ඒක බොහෝ දිනකට අහන්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ පරම පවිත්‍ර නිර්වාණ මාර්ගයේ ලෙස අංග 37කින් යුතු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වදාළා. ඒ කරුණු එකින් එක තමයි මේ වැඩසටහන් මාලාවේ ඔබට විස්තර කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මඟ පෙන්වා දීම පිණිස කෙනෙකුට ශ්‍රවණය කරන්න ලැබුණත් ඒකේ යාගේ ජීවිතයේ මහත් භාග්‍යයක්. අද මේ උතුම් දහම් දේශනාව ඉතාලියේ කතානියා නගරයේ පදිංචි පින්වත් රනිල් සහ ගීතිකා යන දෙපළ විසින් ධර්ම දානය සිද්ධ කරන්නේ. පින්වත් මන්තිනා දේවින්දී සිඟිති දියණියට කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිසත් ධර්ම අවබෝධය පිණිසත් ශාසන රැකවරණය පිණිසත් සිත ප්‍රාර්ථනා කළා. ඉතින් පුංචි දියණියට සිත පතමින් ධර්ම දානය ලබා දෙන පින්වතුන් කරන අප්‍රමාණ පින අනුමෝදන් වෙමින් අද අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පසුගිය කාලේ අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් විස්තර කරලා දීලා, ඒ කියන්නේ මූලික දැනුම, ඒ කාරණා 37 ඔබට විස්තර කළා. ඒ කියන්නේ වචන විදිහට, අර්ථ විදිහට අපි ඉදිරියට ඉගෙන ගන්න ඕන. කාරණා 37 තමයි නිවනට මුල් වෙන. ඒතර මේ කාරණා 37ම තියෙන්නේ නිවනම ඉලක්ක කරගෙන. ඇත්තටම ඉතින් ජීවිතේ පළවෙනි අංගය කරගෙන මේ කාරණා වැඩුවොත් මාර්ගඵල නොලබා නම් ඉන්නේ නැති තරම්. එහෙනම් බාධා ඇති වෙන්නේම මේ කාරණා 37 වැඩිම පිණිසයි. පළවෙනි එක තමයි කායානුපස්සනාව. දෙවෙනි එක වේදනානුපස්සනාව. තුන්වෙනි එක චිත්තානුපස්සනාව. ධම්මානුපස්සනාව. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල පළවෙනි කාරණා 4 සතර සතිපට්ඨානය. ඊළඟ කාරණා 4 සතර සම්‍යක් ප්‍රධාන වීරිය. ඒ තමයි උපන් අකුසල් ප්‍රහාණය කිරීම පිණිස, නූපන් අකුසල් නූපදවීම පිණිස, ඊළඟට නූපන් කුසල් ඉපදවීම පිණිස, උපන් කුසල් වඩා වර්ධනය කර ගැනීම පිණිස තියෙන වීරිය. ඊළඟට තියෙනවා දැන් එතන කාරණා 8යි. ඊළඟ කාරණා 4 තමයි 이르දිපාද 4. ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන. ඊළඟ දැන් ඔන්න එතන කාරණා 12යි. ඊළඟට තියෙනවා පංච ඉන්ද්‍රිය ධර්ම. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා.
ඒ ඉන්ද්‍රිය ධර්මම බල ධර්ම වෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බල ධර්ම. ඒතර ඉන්ද්‍රිය ධර්ම 5යි බල ධර්ම 5යි 10යි. අර මුලින් කාරණා කිව් 12යි 22යි. ඊට පස්සේ තියෙනවා සත්ත බොජ්ජංග. බෝධි අංග 7ක්. එතකොට සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, ඊළඟට සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ. එතකොට 22යි 7යි 29යි. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට එතන කාරණා 8යි. 29යි 8යි 37යි. ඔන්න සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. එයින් කායානුපස්සනාව අපි ඉගෙන ගන්නේ වැඩිමනක් විස්තර තියෙන කායානුපස්සනාවේ. කය කෙරෙහි සිහිය පිහිටවීම. එහි භාවනාම 14ක් විස්තර කරනවා. එයින් අපි එක භාවනාවක් ඉගෙන ගත්තා. ආනාපානසති භාවනාව. උස්ම රැල්ල. මේ අපි ගන්න උපන්දා ඉඳලා ගන්න උස්ම රැල්ලෙන් සුසුම් පොදින් නිවන කරා යන හැටි. එතකොට අපි සාමාන්‍යයෙන් හිතන්නේ නැහැනේ අපි පුංචි කාලේ ඉඳලා උසම ගන්නවා මේකම අවබෝධ කරලා මේකෙම සිය පිහිටලා නිවන් දකින්න පුළුවන් කියලා. නමුත් එහෙම මාවතක් තියෙනවා. පින්වතුනි මේ භාවනා කරනවා කියන එක හැම කෙනාම කරන එකක් නෙවෙයි. හැම කෙනාටම කරන්න හිතෙන්නේත් නැහැ. ඒ නිසා ලෝකේ ඊටමත් සුළු පිරිසක්. ලෝකේ පසක තැබේවා. ලංකාවෙනුත් ඊටමත් සුළු පිරිසක්. ලංකාවද පසක තැබේවා. සිංහලුන්ගෙන් ඉතා සුළු පිරිසක්. සිංහලුන්ද පසක තැබේවා. බෞද්ධයන්ගෙන් ඉතා සුළු පිරිසක්. බෞද්ධයන් කියන පිරිසද පසක තැබේවා. නිතර බණ දහම් ඉගෙන ගන්න අයගෙන් පවා ඉතාමත් සුළු පිරිසක්. ඒද පසක තැබේවා. මේ බණ අහන අයගෙනුත් ඉතාමත් සුළු පිරිසක් තමයි භාවනා කරන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් භාවනා කරන්න කැමැත්තක් ඇති කර ගන්නවා නම් භාවනාවට යොමු වෙනවා නම් ඊටාම දුර්ලභ පිරිසක් අතරට යාලා එකතු වෙනවා. ඔවුන්ට බුද්ධ ශාසනයක් මඟහැරෙන්නේ කොහොමද? ඔවුන්ට බුද්ධ ශාසනය පිළිසරණ ලැබෙනවා. අද අපි සතර සතිපට්ඨාන භාවනා, කායානුපස්සනා භාවනාවේ දෙවෙනි භාවනාව ඉගෙන ගන්නේ ඉරියාපත භාවනාව. මේ ඉරියාපත භාවනාව වැඩිමනක්ම කට්ටිය පුරුදු කරන්නේ සක්මනේ. එතකොට මේකට හක්මන් භාවනාව, සක්මන් භාවනාව කියලාත් කියනවා. අපි ඉගෙන ගනිමු මේක. මේ සක්මන් භාවනාව කියන්නේ හැම කෙනෙක්ම කරන්න පුරුදු වෙන්න ඕන එකක්. කල යුතුම භාවනාවක් කිව්වොත් වැරදි නෑ. එච්චර උපකාරයි. මොකද ඉඳගෙන කරන භාවනාවේ අපහසුතා දුරු කරලා දාන්නේ සක්මන් භාවනාවෙන්. සක්මන් කරන කෙනාට තමයි ඉඳගෙන කරන භාවනාව බොහෝ වෙලාවක් පවත්වන්න පුළුවන්. අපි ඒ සක්මන් භාවනාව ගැන ඉගෙන ගන්න කලින් මේ ඉරියාපත භාවනාවේ වචන ටික ඉගෙනගෙන ඉමු. පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු. දැන් අපි මේ විස්තර කරන්නේ ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ. මහා සතිපට්ඨාන සූත්‍ර විස්තරයේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ඒ ඇසුරෙන් තමයි අපි ඔබට භාවනාව කියලා දෙන්නේ. තියෙනවා පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු. පින්වත් මහණෙනි, නැවතත් ඔබට භාවනාවක් කියලා දෙනවා. භික්ෂුව ගච්ඡන්තෝ ආ ගච්ඡාමීති පජානාති. ගච්ඡන්තෝ යනකොට යනවා කියලා දැනගන්නවා. මම දැන් යනවා කියලා හිතෙන් කියන්නේ නැහැ. යනවා කියලා දැනගන්නවා. සිහියෙන් ඉන්නවා.
දැන් අපි මෙතන සතිපට්ඨානෙනේ කතා කරන්නේ. සිහිය පිහිටවනවා. යනකොට ඒ යනවා කියන සංඥාවෙන් යන්නේ. ඊළඟට ඨිතෝම් හීති පජානාති. විශේෂයෙන් දැනගන්නවා හිටගෙන ඉන්නකොට මම දැන් හිටගෙන ඉන්නේ කියලා. නිසින්නෝම් හීති පජානාති. ඉඳගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා දකින්න. දැන් මම මෙහෙම ඉඳගෙන ඉන්නකොට ඔබට දැන් මාව පේන්නේ මං ඉඳගෙන ඉන්නවා කියලා. ඒකට ඒ වගේ තමන් ඉඳගෙන ඉන්නකොට තමන් ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව තමන්ට හිතට දැනෙන්න ඕන. ඉතින් ඒ සිහිය පිහිටවන්න ඕන එකේ. දැන් සිහිය කියන්නේ ලොකු අවධානයක්. දැන් අපි කියමු මේ කියනවා වීදුරුවක ලොකු වීදුරු භාජනයක වතුර පුරවලා කියනවා මේක සිහියෙන් ගෙනියන්න කියලා. ඒකට අපි බොහෝම අර පරිස්සමෙන් මේක ගැස්සෙන්නේ නැතුව අර පරිස්සමෙන් සම්ප වෙන දේවල් ගැන සිහිය කරන්න නැතුව කවුරු කතා කළත් ඒක ගැන බලන්නෙත් නැතුව අර බොහෝම අර අවධානයෙන් ඒක ගෙනියනවා. ආන්නේ වගේ. ඒ වගේ සම්පූර්ණ අවධානය යොමු කරනවා මේ හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට ඒ ඉරියව්වට. සයානෝම් හීති පජානාති. නිදා ගන්නකොට නිදාගත්ත ඉරියව්ව ගැන සිහිය පිහිටනවා. යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් ආකාරයකින් කය පවත්වනවාද ඒ ආකාරයට ඒක දැනගන්නවා. ඉරියව් හතරේම කුමක්ද පින්වතුනි ඉරියව් හතර කියන්නේ? ඇවිදීම, සිට ගැනීම, ඉඳ ගැනීම, නිදා ගැනීම. ඔය තමයි මිනිස්සෙක් පවත්වන ඉරියව් හතර. යම් ආකාරයකින් ශරීරය පවත්වනවාද ඒ ආකාරයෙන්ම මේ දැනගන්නවා. එතකොට මම මොකක්ද දැන් කිව්වේ අර සක්මන් භාවනාව කතාවක්. දැන් ඉරියාපත භාවනාව කියන එක ඕනම ඉරියව්වක මේ ඉඳගෙන ඉඳින් බස් එකේ යද්දී වාහනේ යද්දී ඇඳේ නිදාගෙන ඉඳින් ඊළඟට ස්පිරිතාලට ගිහිල්ලා වුණත් තමන්ගේ නම කතා කරන කල් පුටු ඉඳගෙන ඉඳින් ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වට හොඳට සිහි පිහිටවනවා. ඒක භාවනාවක්. ඒතර මම දැන් ඉඳගෙන ඉන්නවා කියලා වචන වලින් සිහි කරන්නේ. මේ ඉරියාපත භාවනාව කියන්නේ තන්නේ කර තමන්ගේ ශරීරයට තමන් පවත්වන ඉරියව්වලට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කිරීම. ඒක ඕනම තැනක ඕනම වෙලාවක ඕනම විදියකින් කරන්න පුළුවන්. යම් ආකාරයෙන්ද කය පවත්වන්නේ ඒ ආකාරයෙන්ම සිහියෙන් ඉන්නවා. දැන් කොහොම මේක හක්මන් භාවනාවට ගන්නේ? සක්මන් භාවනාවේ පින්වතුනි ඒක මේ වගේ එකක්. ඔන්න අපි ඒක දැන් සංඝයාට ආරණ්‍යවල තියෙනවා සක්මන කියලා. අඩි 25ක් 30ක් හෝ ඊට වැඩි දිග හෝ සක්මනක් තියෙනවා වැලි දාලා. එහෙම නැත්නම් මේ සක්මන් කරන්න පුළුවන් විදිහට හදලා. දැන් අපි කියමු ගිහි කෙනෙක් මේක කරනවා නම් මේ ගිහි අයට මේ ගෙවල් වල සක්මන් මලු නෑ නේද? එතකොට ඒ අය ස්තූපයේ හෝ කොරිඩෝවේ හෝ නැත්නම් පොඩි පේමන්ට් එක හෝ එහෙම නැත්නම් මිදුලේ ඉඩ කඩ තියෙන අඹ ගහක් යට. එතකොට එහෙම නැත්නම් රුක් සෙවණක පොඩි ඉඩක් අඩි 25ක තියෙක වගේ ඉඩක. ඒවත් හදාගන්න බෑ නම් ගෙදර සාලේ පොඩි දුරක තමන්ට එහෙට මෙහෙට යන්න පුළුවන් ඉඩ කඩක් යොදා ගන්න. යොදාගෙන මෙයා ඒ සක්මනට ගොඩ වෙලා ඒ සක්මනේ කය සැහැල්ලු කරගන්නවා. ඇඟට ලොකු බරක් ගන්නෑ. මම දැන් සක්මන් භාවනාව කරනවා. මගේ ඉරියව් කෙරේ මං සිහි පිහිටනවා කියලා මෙයා අර සක්මනේ හිමීට සක්මන් කරනවා. ඒකට එයාට අර බාහිර කෙනෙක් Taman දිහා බලනවා වගේ අර Taman යනකොට දැන් මම මේ යන කෙනෙක් මෙන්න මම දැන් යනවා කියලා අර යන ඉරියව්ව දිහා සිහින් බලනවා. ගිල්ල සක්මනේ කෙලවරේ දැන් හිටගත්තා.
හිට ගන්නකොට සිහියෙන් දන්නවා දැන් මම සිට ගත්තා. ඊට පස්සේ ඒ සක්මනේ හිමීට අනිත් පැත්තට හැරෙනවා. එතකොට එයා සිහියෙන් දන්නවා මම දැන් හැරුණා. ඊට පස්සේ ආයෙ යනවා. එතකොට එයා දන්නවා මම දැන් යනවා. එක පියවරක්වත් 100ක් නැතුව තියන්නේ. අමතක නැහැ. හැම පියවරක්ම 100ෙන්ම තියෙනවා. ඊට පස්සේ ගිහිල්ලා සක්මනේ අනික් කෙළවරේ නතර වෙනවා. ඔන්න දන්නවා දැන් මං නතර වුණා. ඊට පස්සේ ඔන්න හැරෙනවා. දැන් එයා දන්නවා මං හැරුණා. ආපහු එයා යනවා. එයා දන්නවා මං දැන් යනවා කියලා. ඔය විදිහට සක්මන් කරනවා. බාහිර කෙනෙක් Taman දිහා බලා ඉන්නවා වගේ Tamanගේ හිතෙන් සිහියෙන් තමා දිහා බලනවා මේ කාය දිහා. ඒ අතරතුර අපි කියමුකෝ අත් දෙක බැඳගත්තා. ඔන්න එයා දන්නවා මම දැන් අත් දෙක බැඳගත්තා. ඒ සක්මන් කරන ගමන් එයා අත් දෙක පහළට දැම්මොත් එයා දන්නවා දැන් මං අත් දෙක පහළට දැම්මා. යම් ආකාරයකින්ද මේ කය පවත්වන්නේ ඒ ආකාරයෙන්ම සිහිය පිහිටවනවා. ඊට පස්සේ සක්මනේ කෙළවරේ හරි එහෙම නැත්නම් පුටුවක හරි එයා ඉඳ ගන්නවා. ඒකට එයා දන්නවා මම දැන් ඉඳගත්තා කියලා. එතකොට මම හිතනවා ගොඩාක් භාවනාවට අකමැති කරන්න අමාරු නිින්ද යන අපහසුතාව තියෙන අයට හරි අගේ සක්මන් භාවනාව. එයා සක්මන් කරනවා. ඊට පස්සේ මේ සක්මන් භාවනාවේ ওই විදිහට කිරීමේ ආනිසංස තියෙනවා. චංකමනානිසංස කියලා තියෙනවා. දැන් මේ සක්මන් භාවනාව ওই විදිහට පුරුදු වුණොත් දැන් අපි කියමු එක්කෙනෙකුට ඔහොම කරන්න වෙලාවක් නැත කියලා. එයාට රැකියාවකට නම් යන්නේ බස් එකකින් බැහැලා ගෙදර එන ටිකට කල්පනාවෙන් එන්න බෑද තමන් ගිරියව් ගැන. ඒ වගේ දැන් 100ක් පිහිටවන්න. ඊට පස්සේ තමන් ගා ඉන්න තැනකින් තවත් තැනකට යනකොට ඒ යන ඉරියව්ව ගැන සිහි පිහිටවනවා. ඔයගේ මොකක් හරි පුරුදු වෙන්න ඕනේ. ඉතින් සක්මනේ ඒ විතර ඔය තමයි ඉරියාපත භාවනාව සහිත සක්මන් භාවනාව. එහෙම නැත්නම් සක්මනේ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන්. හැබැයි ඒක අයිති වෙන්නේ මෛත්‍රී භාවනාවට. බුද්ධානුස්සතිය වඩන්න පුළුවන් හක්මන් කර කර. අසුභ භාවනාව වඩන්න පුළුවන් ධාතු මනසකාරය, මරණ සංඥාව, අනිච්ච සංඥාව, අනාත්ත සංඥාව. මේ විදිහට නොයේක් භාවනා වඩන්න පුළුවන් සක්මන් කරද්දි වඩන්න බැරි ආනාපාන සති භාවනාව විතරයි ඉඳ ගන්නම ඕන. කොන්ද කෙලින් තියා ගන්නම ඕන. එතකොට එහෙමත් තියෙනවා. එතකොට අර තමයි ඉරියාපත භාවනාව සක්මනේ පුරුදු කරන හැටි. එතකොට සක්මනේ ආනිසංස තියෙනවා. ඒ තමයි සක්මන් භාවනාවේ යෙදෙන කෙනාට දීර්ඝ ගමන් ඕන තරම් දුරක් අපහසුයක් නැතුව ගමන් බිමන් යන්න පුළුවන්. සක්මනේ භාවනා කරන කෙනාගේ ග්‍රහණය ශරීරයේ නිරෝගී ස්වභාවයට පත් වෙනවා. සක්මනේ භාවනා කරන කෙනාගේ හිතට සමාධියක් ඇති වුණොත් ඒ සමාධිය ගොඩාක් වෙලා තියෙනවා. සමාධිය වැඩිපුරම තියෙනවා. මේ තමයි සක්මන් භාවනාවේ ආනිසංස 5ක් තියෙන ඔය මතක හැටියට කියවේ. එතකොට සක්මන් භාවනාව කෙනෙකුට පුරුදු වෙන්න ලැබුණොත් ලොකු දෙයක්. ආනාපාන සතියේට භාවනාවට ඉඳ ගන්නට කලින් පොඩ්ඩක් විනාඩි 5-10ක් අර විදිහට සක්මන් කරන්න නැත්තම් සීයෙන් හරි උපකාරයි. මොකද මේ සක්මන් භාවනාවේ ආනිසංසයන්නේ සමාධිය ගොඩක් වෙලා පවතින එක. එතකොට ඒ ඉඳගෙන කරන ආනාපාන සතියට හරියට උපකාර වේවි. එතකොට මේ සක්මන් භාවනාවේ ආනිසංස තමයි අපි කියමු ඉස්සර රහතන් මේ ඉස්සර සංඝයා අපි කියමු අද කාලේ හිටපු ගමන් මැරෙන අපි heart attack කියන්නේ. ඒ වගේ සමහර වෙලාවට සක්මන් කරම අපවත් වෙලා තියෙනවා. සක්මනේ අපවත් වුණොත් එහෙම ඒකේ ආනිසංසය තමයි ඉපදින ලෝකෙත් සක්මන් කරමයි උපදින්නේ. එහෙම කතාවක් තියෙනවා. එක තෙරුණාංශේ නමක් සක්මන් කර ඉදින් සක්මනේම
පපුව හිර වුණා එහෙම අපවත් වෙලා වැටුණා. දෙව්ලොව උපන්න දෙව්ලොවත් සක්මන් කරනවා. ඊට පස්සේ අර ලැබිච්ච දිව්‍ය සලු මෙයා සිවුරක් විදිහට තමයි පොරවන්නේ. දැන් මෙයාට ඒක ගැන කල්පනාවක් නැහැ. මෙයාට සක්මනේ කල්පනාව තියෙන්නේ. දිව්‍ය අප්සරාව ටික පිරිවරහන් ගත්ත අපේ දිව්‍ය රාජ්‍යය පහළ වුණා කියලා. මේ දෙවියා එකපාරම නැවතුණා. නැවතිලා කල්පනා කළා මේ ආරාමේ බලන් ආපු ස්ත්‍රීන්ද මේ කියලා බිම් බලාගත්ත ආයෙ සක්මන් කරනවා. අර දිව්‍යාංගනාව ටික කාන්තාව ඉතින් දිව්‍ය ලෝකෙ ඉපදුනත් කල්පනා වැඩිනේ. දිව්‍යාංගනාව ටික මොකද කරේ ලොකු කැඩපතක් මවලා ඒ කැඩපත ගෙනල්ලා අර දෙවියා ඉස්සරහා තිබ්බා. එතන මෙහෙම සක්මන් කළා හැරෙනකොට ඉස්සරහා කැඩපතක් තියෙනවා. ඒ කැඩපතෙන් පෙනුණා තමාව පෙනුණා දෙවියෙක් විදිහට. එතකොටයි දෙවියා දැක්කේ මං දැන් භික්ෂුවක් නෙවෙයි. මම දැන් දෙවියෙක්. අනේ මං චුත වෙලා. මං අපවත් වෙලා. බැලුවා දිව්‍යාංගනාව බැලූතෙක් මහාන දිව්‍යාංගනාව. වඩින්න දිව්‍ය පුත්‍රයෙක් කියලා ආරාධනා කරනවා. බඹසරට දිවිපිදු අර දෙවියා එසැනින් මාගේ ශාස්ත්‍රුන් වහන්සේ කොහෙද ඉන්නේ කියලා බැලුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දෙව්රම් මෙහෙරි. දිව්‍ය ලෝකෙන් අතුරුදහන් වුණා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ පහළ වුණා. පහළ වෙලා කිව්වා ස්වාමීනි මේ පිසාචියෝ වගේ ටිකක් මාව වට කරගත්තා. මාව මේ සංස්කාර දුකින් නිදහස් කරවගන්න. භාග්‍යතුන් වහන්සේ එක ගාථාවයි වදාළේ සෝතාපන්න බවට පත් වුණා. දිව්‍ය ලෝකේ බ්‍රහ්මචාරී. කොහොමද සක්මනේ කතාව? සක්මනේම පිරිනුවම් පාලා තියෙනවා. එක රහතන් වහන්සේ නමක් කියනවා ආරාම භික්ෂුන්ට ඔබ වහන්සේලා සංඝයා රහතන් වහන්සේලා පිරිනුවම් පානවා දැකලා තියෙන කොහොමද? ඉඳගෙන ඊළඟට සැතපීලා එහෙම තමයි කොහොම. සක්මන් කර කර පිරිනුවම් පානවා කැමතිද කියලා ඇහුවා. දැකලා තියෙනවද නැහැ කිව්වා. මගේ පිරිනිවනට කාලේ ළඟයි කිව්වා. සංඝයා වට වුණා. ඊට පස්සේ මෙහෙම ඉරක් ඇඳලා සක්මන් කරගෙන ගියා. සක්මන ඉරක් ඇඳා. එහා පැත්තට ඇරිලා ආපහු හැරිලා අර ඉර හරියට මිර උඩට එනකොට එහෙම පිරිනුවම් පෑවා. ඉර උඩම ගල් කණුවක් හිටියෝ වගේ රහතන් වහන්සේගේ ශ්‍රී දේහය. එහෙම පිරිනුවම් පෑවා. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් උදේ සක්මනට වඩිනවා. උන්වහන්සේ උදේ පාන්දර නැගිටලා නිදිමතයි. ඉතින් සක්මනේ සක්මන් කරන්න අර විදිහට ඉරියාපතේ පුරුදු කරන්න භාවනා කරනකොට එහෙම නිදිමතේ එහෙම සක්මනේ ඇද වැටුණානේ. වැලි පිස දාගෙන නැගිට්ටා. ආයෙත් සක්මන් කළා. සක්මනෙන් බිමට බැසී රහතන් වහන්සේ නමක් විදියට. කොහොමද සක්මන? ওই විදියට හරි තව ගොඩ තියෙනවා. ඒ සෝන ස්වාමීන් වහන්සේ කකුල පැලිලා ලේ යද්දින් සක්මන් කළානේ. සක්මන් කළා ලේ මේ කකුල පුපුරලා ලේ යනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා ඇහුවා හරක් මඩුවක් වගේ කවුද මෙතන සක්මන් කරන්නේ කියලා ඇහුවා. සෝන හාමුදුරුවෝ කල්පනා කළා මම මෙච්චර සක්මන් කළත් මං මඟපල් ලැබෙන්නේ නැති කි මට පිනක් නැතුව ඇති මං ගෙදර යනවා කියලා. ඒතකොට ඒ කාලේ සිවුරු අරින්න හිතලා මේ මහා ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ සෝන තෙරුන්ගෙන් ඇහුවා සෝන මෙච්චර වීරිය කරලත් අවබෝධයක් නැති නිසා මට ගෙදර යන්න ඕන කියලා ඊයේ හිතුවා නේද කිව්වා. එංග සීතල වෙලා ගියා. ස්වාමීනි මට සමාව දෙන්න. සෝන ගෙදර ඉන්න කාලේ වැඩිපුරම ආස මොකටද කියලා ඇහුවා. ස්වාමීනි වීණාව යන්න. සෝන වීණාවේ තත් ගොඩක් තද කළොත් එහෙම වීණාවේ හඬ එනවද? නෑ ස්වාමීනි. වීණාවේ තත් ගොඩාක් බුරුල් කළොත් එහෙම හඬ එනවද? නෑ ස්වාමීනි. ගානට සුසර වෙන්න ඕන නේද කිව්වා. එහෙමයි කිව්වා. සෝන වීරිය කියන එකත් ඒ විදිහට තියෙන්න ඕන කිව්වා.
වීරිය හැකිලෙන්නත් ඕනේ නැහැ කිව්වා. වීරිය උද්දච්චයට යන්නත් ඕනේ නැහැ කිව්වා. එහෙම නැතුව වීරිය සමව පවත්වන්න ඕන. ඒ සෝන තෙරුන් ටික කාලයකින් වීරිය සමව පවත්වන්න දක්ෂ වුණා. උන්වහන්සේ අරහත්ත්වයට පත් වුණා. සෝන තෙරුන්. ඒ සෝන තෙරුන් නිසා තමයි අද ඕනම හාමුදුරු නමක් මේ පයට පාවාහනක් දාන්නේ උන්වහන්සේ කකුල පැලෙන කල සක්මන් කරපු එකේ විපාකයක් විදිහට. ඇයි ඒ? උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල වඳින්න ගියා. බුදුරජාණන් වහන්සේ සෝන තෙරුන් අරහත්ත්වයට පත් වෙනා කියලා දැනගත්තා. සෝන ඔබ පාවාහන් දෙක පාවිච්චි කරන්න. ඊට පස්සේ කිව්වා ස්වාමීනි මං මේ සිටු කුලයෙන් පැවිදි වෙලා මට පාවහන් දෙකවත් අත්හැර ගන්න බැරි වුණා. ආයෙත් මෙන්න පාවහන් පළඳිනවා කියලා අන් අය මට මේ අපවාද කරાવી. අනිත් සංඝයා සියලු දෙනා පාවිච්චි කරනවා නම් මම පාවහන් දෙකක් පාවිච්චි කරනවා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අනුජානාමි භික්ඛවේ පින්වත් මහණෙනි සියලු සංඝයා උදෙසා පාවහන් අනුදැන වදාරනවා කියලා දේශනා කළා. ඒ නිසා තමයි අදටත් පොඩි නමක්වත් බාට දෙකක් දාන්නේ. සක්මනක කතාව. එතකොට අද සියලු සංඝයාගේ පාවලට පාවහනක් පා පැලෙන්නේ නැති වෙන්න පාවහන් දාන්නේ පාදයට වේදනාවක් එන්නේ නැති වෙන්නනේ. ඒව කලේ එක භික්ෂුන් වහන්සේ නමක් තමන්ගේ පා පැලිලා ලේ වෙග්ගිරෙන කල සක්මන් මළුවේ සක්මන් කරපු එක්ක විපාකයක්. ඉතින් ඒ නිසා සක්මන් භාවනාව හරි උපකාරයි. අනිත් එක අපිට හැමදාම එක විදිහට ඉඳගෙන ඉන්න පුළුවන් වෙනවා කියලා එක්කොත් නැහැ. එක විදිහට ඇවිදින්න පුළුවන් වෙනවා කියලා එක්කොත් නැහැ. ඉතින් පුළුවන් විදිහට පුරුදු වෙන්න ඕනේ. ඊළඟට ඒ කාලේ සිංගාල මාතා, සෝන මාතා ආදී වයසක අය කණුවල් ළඟන වටේ සක්මන් කර කර භාවනා කරලා තියෙන්නේ. ඊළඟට මිලක්ක තිස්ස තෙරුන් වහන්සේ ලංකාවේ නින්ද යනවට මේ පිදුරු වලින් හිසට වැටියක් හදලා ඒක වතුරේ ඔබලා ඔළුවේ තියාගෙන සක්මන් කරලා තියෙන්නේ. මම අහලා තියෙනවා එක 100 කෙනෙක් අනුරාධපුර පැත්තේ පාන්දර 2ට 3ට නැගිටලා ගේ ළඟ තියෙන දොලේ සමතලා වතුර ගලාගෙන යන දොලේ සක්මන් කරනවා කියලා නින්ද යන නිසා. සක්මන් භාවනාව කියන්නේ බොහෝ දෙනා පුරුදු කරපු එකක්. එතකොට අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ අරහත්ත්වයටපත් උනේ ඉරියාපත භාවනාවෙන්. නැන්සි ගොඩාක් වෙලා සක්මන් කරලා සිහියෙන්ම සක්මනින් බැහැලා සිහියෙන්ම කුටියට ගොඩ වෙලා සිහියෙන්ම ඇඳේ හාන්සි වෙන්න ඇඳේ ඉඳගෙන පා පොළොවෙන් එසෙව්වා හිස කොට්ටෙට ලං කළා. හැබැයි කොට්ටේ උඩ තිබ්බේ නැහැ. ඇයි යථා කායෝ පනිහිතෝ පනස්ස කායෝ පනිහිතෝති තතතතානම් පජානාති. යම් යම් ආකාරයෙන්ද කය පවතින ඒ ආකාරයෙන්ම සිහි පිටවනවනේ. ඒකට සක්මනින් බැහැලා එළියට එනකොටත් සිහියෙන් තමයි එන්නේ. දැන් මේ සක්මනේ හොඳට සක්මන් කරලා හිමීට පස්සේ සක්මනේ බහැපු ගමන් හනුමන්තා වගේ වේගෙන් ගියා කියලා කියන්නේ එයාගේ සිහිය එහෙම එතනම මොට වෙලා යනවා. ඒ සක්මනින් බහැලා එනකොටත් කලබලයක් නැතුව මේ හිමීට මේ එයා එන්න ඕනේ. කලබලයක් නැතුව. ඊට පස්සේ පා පොළොවෙන් එසවෙනකොට හිස කොට්ටේට ලං වෙනකොට ඒ මොහොතේම අරහත්ත්වයටපත් වෙනවා. ඉරියාපත භාවනාව. ඉරියව් යම් විදියකින්ද පවත්වන්නේ ඒ ආකාරයෙන්ම දැනගන්නවා. සැතපෙන්නේ සිහියෙන්, නිදාගන්නේ සිහින් සිහියාවෙන් සිහියෙන්. ඒතර දැන් තියෙනවා සිහියෙන් නැතුව මේ නිදාගත්තට පස්සේ සිහි කල්පනාවක් නැතුව නිදාගත්තට පස්සේ එහි ආදීනව විදිහට ආදීනව පහක් තියෙනවා. ඒක අංගුත්තර නිකායේ තියෙනවා. මට ඒ පහම මතක නැහැ. නපුරු හීන පේන්න ගන්නවා. ඊට පස්සේ උදේ අපහසුයෙන් තමයි නැගිටින්නේ. සුව නිින්දක් නැහැ. සුව අවදි වීමක් නැහැ. ඊළඟට ශරීරයෙන් ජරාව පිට වෙනවා. මේවා වෙන්නේ අසීයෙන් නිදා ගැනීම තුලින්.
එතකොට සිහිය එතකොට බලන්න සිහි කල්පනාවෙන් නිදා ගැනීමේ තියෙන ආනිසංස. දැන් මේ සමහර අය නිදා ගන්නවානේ සාමාන්‍යයෙන් සිවුරු පොට තියෙනවා නිදා ගන්නකොට යම් විදියකටද අවදි වෙනකොටත් ඒ විදියටම සිවුරේ පොට. සිංහ සෙයියාවෙන් සැතපෙන්න කී දෙනෙකුට අමාරුද කියලා බලන්න. මේ ලෝකේ කී දෙනෙක් ඉන්නවද ජීවිතේට එකම එක දවසක්වත් සිංහ සෙයියාවෙන් නිදාගෙන නැති. සිංහ සෙයියාවෙන් කියන්නේ දකුණු ඇලේට හාන්සි වෙනවා. එතකොට දකුණු පාය උඩ වම් පා තියලා ඊට පස්සේ වම් අත දකුණු පාදයේ දිගේ යවලා ඊට පස්සේ ඒ විදිහට හාන්සි වෙනවා. දකුණු ඇලේට. එතකොට මේක තමයි සිංහ සෙයියාව. ওই විදිහට දැන් ගොඩාක් අය එක්කෝ බිම බදාගෙන කොට්ටේ බදාගෙන ඇඳ බදාගෙන නිදා ගන්නවා. එහෙම නැත්නම් උඩු බැලිය අතට හැරිලා එහෙම අර මොකද්ද පෙරේතයා පොළේ ගැහුවා වගේ එහෙන් නිදා ගන්නවා. ඒ වගේ මාණ්ඩුක සෙයියා, කාම සෙයියා, പ്രേත සෙයියා ඔය වගේ තමයි ලෝකේ මිනිස්සු සෙයියාවල් පාවිච්චි කරන්නේ. සිහියෙන් කල්පනාවෙන් සිංහ සෙයියාවෙන් එහෙම නිදා ගන්නෝ අතිශයින් දුර්ලභය. කිම දෙයක් බුදුරජාණන් වහන්සේ පවා සත බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරාවට සෑම දිනක සෑම මොහොතකම උනත් සතුපුණා නම් යම් මොහොතක් සිංහ සෙයියාවෙමයි. කවදාවත් එහෙම වෙලා නැහැ. සිවුරු පොටක්වත් එහෙම වෙලා නැහැ. සිහි කල්පනාව. ඉරියව් පවත්වනවා සිහියෙන්. ඔන්න ඉරියාපත භාවනාව. ඊට පස්සේ මේ භාවනාවෙම තියෙනවා හොඳට ඔහොම සිහිය පවත්වනකොට මේ තමන්ගේ කය ගැන හොඳට ප්‍රකට වෙනවා. මේ ඊට පස්සේ තමන්ගේ අතපය එසවෙන හැටි ඒකේ ඇතුලේ ශරීරයේ සිද්ධ වෙන ක්‍රියාත්මක වෙන ස්වභාවය ඒ ඔක්කොම සිහියත් එක්ක යට තේරෙන්න ගන්නවා. ඒකට එයා දන්නවා ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. තමාගේ කයේ ස්වභාවය එයාට හොඳට තේරුම් ගනිමින් මේ ඉරියව් පවත්වන්න පුළුවන් බලවත්ව සිහිය පිහිටවනකොට. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. එයා දන්නවා මේ ඉරියව් පැවැත්වීම නැමැති ස්වභාවයක් තමයි මේ අන් අයටත් තියෙන්නේ. තමාගේ කයේ ප්‍රකට වෙන ස්වභාවයම අන් අයගේ තියෙනවා කියලා එයාට ඥාන දර්ශනයක් ඇති වෙනවා. ඉති අජ්ජත් බහිද්ධාවා තමා තුලත් බාහිරත් තියෙන්නේ සිරුරි චලනයක් තමයි තියෙන්නේ කියලා මේ ඉරියව් පැවැත්ම පිළිබඳව සිහිය පිහිටවන කායानुපස්සනාව. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට මේ ඉරියව් පැවැත්ම නැමැති මේ ස්වභාවයේ හට ගැනීම. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඉරියව් පැවැත්වීම නම් වූ ස්වභාවයේ නැසී යාම. සමුදේ වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඉරියව් පැවැත්ම නම් වූ ස්වභාවයේ ඇත්වීම නැතිවීම දකිනවා. දැන් මේ ඉතින් ඒ සිහියේ උපරිම මට්ටම් මේ. එයාට හොඳට තේරෙනවා පාදයක් ඔසවනකොට කයේ වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. තේජෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය. ආපය ධාතුවේ ක්‍රියාකාරීත්වය. පඨවි ධාතුවේ ක්‍රියාකාරීත්වය. ඒ ධාතු වල ස්වභාවයත් එක්ක මේ පාදයේ වෙන හැටි තියෙන හැටි තේරෙනවා. ඒතර සමහර අර භාවනා ක්‍රම තියෙනවානේ ඔසවනවා, ගෙනියනවා, තබනවා කිය සිහි කර කර යන එකක්. එහෙම භාවනා ක්‍රමات එක එක තැන්වල උගන්වනවා. සතර සතිපට්ඨාන භාවනාවේදී කියන්නේ ඉරියව් කෙරෙහි බලවත්ව සිහිය පිහිටවන. එතන වචන වලින් සිහි කරන කතාවක් නැහැ. නමුත් ඔසවනවා, ගෙනියනවා, තබනවා එකෙන් හරි කොහොම හරි තමන්ගේ ඉරියව්වේ පැවැත්ම ඉරියව්ව කෙරෙහි සිහිය පිහිටවනවා නම් අපිට ඕන කායානුපස්සනාව කයෙහි සිහිය පිහිටවීම තමයි ඕනේ. මං ඒවා හරිද වැරදිද කියලා කියන්න තරම් මං ඉක්මන් වෙන්නේ නැහැ. කය කෙරෙහි සිහිය පිහිටනවා නම් සිහිය බලවත්ව පිහිටනවා නම් නීවරණ දුර වෙලා යනවා නම් එතකොට
මේ ආජ්ජත් බහිද්දා වශයෙන් පුරුදු කරන්න පුළුවන් නම් සමුදේ වය දකින්න පුළුවන් නම් ඉතින් ඒ නිසා ඒ විදිහට ඉරියව් පැවැත්ම පිළිබඳව භාවනාව පුරුදු කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ භාවනාවේ අවසාන විදිහට ඔය සමුදේ වය දැකීම දේශනා කරලා ඊළඟට කියනවා අත්තිකායෝතිවා 50 සති පංචුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්ථාය. මේ විදිහට ඉරියව් පැවැත්වීම නම් වූ හේතුඵල ධාමෙන් හටගත් ස්වභාවයක් සහිත කයක් තියෙනවා කියලා. එහෙම කයක් තියෙනවා කියලා ඒ ශ්‍රාවකයාට කය පිළිබඳව මනාව යොමු කළපු සිහිය පච්චුපට්ඨිතා බලවත්ව පිහිටනවා. තවදුරටත් චතුරාර්ය සත්‍ය අවබෝධයේ වීම පිණිසම ඒ සිහිය පවතිනවා. බලවත්ව සිහිය දියුණු වීම පිණිස පවතිනවා. අනිසිතෝච මම මගේ ආත්මය කියලා කිසිම ඉරියව්වක් එයා ගන්නෑ. දකින්නේ හේතුඵල ධමයක්. නැචකින්චි ලෝකේ උපාදීති. ලෝකේ කිසිම දෙයක් යාට ග්‍රහණය කරගන්න නැහැ. පංච උපාස්කන්ධ ලෝකේ. කය නම් වූ ලෝකේ. එයා ඉරියව් පැවැත්මක් විතරයි දකින්නේ හේතුඵල ධමයට අනුව. ඒක උපරිම තැන පින්වත්නි. අපි ඉතින් පුරුදු වෙන අපි පුංචි ළමයි. අපි සිඟිත්තෝ ලදරුවෝ අපි අපේ මට්ටමින් පටන් ගන්න ඕනේ. පින්වතුනි ඉරියාපත භාවනාව වගේම භාවනාවක් තියෙනවා. ඊට සමගාමීවම යන ඒ භාවනාවට කියනවා සති සම්පජඤ්ඤ භාවනාව කියලා. දැන් කායानुපස්සනා භාවනාවල තුන්වෙනියට පෙන්වුම් කරන්නේ මේ විස්තර කළා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ ඉරියා මේ සති සම්පජඤ්ඤය. පින්වතුනි නිවන් මාර්ගයේ ක්‍රමානුකූලව වඩනකොට ආනාපාන සතිය නොවැඩුවත් ඉරියාපතේ නොවැඩුවත් අනිවාර්යයෙන්ම කළ යුතු භාවනාවක් තියෙනවා නිවන පිණිස ක්‍රමානුකූලව පුරුදු වෙන කෙනෙක්. ඒ තමයි සති සම්පජාඤ්ඤය. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියන බුදුරජාන් වහන්සේ සීල සමාධි ප්‍රඥා වැඩින පිළිවෙල විස්තර කරද්දී අනිවාර්යෙන් සති සම්පජාඤ්ඤ භාවනාව විස්තර කරනවා. සක්මන් භාවනාවත් විස්තර කරනවා. බලමු මේ සති සම්පජාඤ්ඤ භාවනාව කියන්නේ මොකක්ද කියලා. පුණ්‍යචපාරං තවත් එක්තරා භාවනාවක් මේක. භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. අභික්ඛන්තේ පටික්ඛන්තේ කියන්නේ ඉදිරියට යනකොට ආපසු එනකොට. උදාහරණයක් ගත්තොත් පිණ්ඩපාතේ යනකොට පිණ්ඩපාතේ කරගෙන එනකොට. සම්පජානකාරී හෝති මනා සිහිනුවණින් ඉන්නවා. ඒ යනකොටවත් එනකොටවත් කෙලෙස් හට ගන්න දෙන්නේ නැහැ. දැන් ඉරියාපත භාවනාවේ ස්වභාවය තමයි තනිකර ඒ ඉරියව්ව ගැන සිහියෙන් ඉන්නවා. සති සම්පජාඤ්ඤ භාවනාවේ ස්වභාවය සම්පජානන භාවනාවේ ස්වභාවය තමයි ඒ ඉරියව්ව ගැන සිහියෙනුත් ඉන්නවා. කිසිම ක්ලේශයක් හටගන්න දෙන්නේ නැතුන් ඉන්නවා. එතකොට ඒ ඉදිරියට යන්නේ ආපස්සට එන්නේ කෙලෙස් හට ගන්න දෙන්නේ නැති සිහිනුවණින් යුක්තව. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. වටපිට බලනකොටවත් කෙලෙසයක් හට ගන්න දෙන්නේ නැහැ. සිහිනුවණින් ඉන්නවා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය අකුලනකොට දිගහරිනකොටවත් කෙලෙසයක් හට ගන්න දෙන්නේ නැහැ. සිහිනුවණින් ඉන්නවා. සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. පාත්‍ර සිවුරු දරද්දින් මේ සිහිනුවණින් ඉන්නවා කෙලෙස් හට ගන්න දෙන්නේ නැහැ. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. ඒ අසිතේ කියලා කියන්නේ අනුභව කරන. පීතේ කියන්නේ බොන දේවල්. කායිතේ කියන්නේ රස කැවිලි වගේ අනුභව කරන දේවල්. සායිතේ කියන්නේ වළඳන දේවල්. එතකොට රස විඳින දේවල්. ඒ කන බොන රස විඳින කිසිම තැනකවත් කෙලෙසයක් හට ගන්න දෙන්නේ. කොහොම සිහිනුවණක්ද? මේ කයත් එක්කම මේ ඔක්කොම තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි
උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කැසිකිලි කරනකොට සම්පජානකාරී හෝති. එහෙමවත් කෙලෙසයක් හටගන්න දෙන්නේ නැතුන් සීනුවණින් එනවා. ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ. හිට යනකොට හිටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට ඊළඟට නිින්ද යනකල් අවදිව ඉන්නකොට කතා කරනකොට නිහඬව ඉන්නකොට හැම මොහොතකම සිහිනුවණින් ඉන්නවා. ඒ කියන්නේ මෙයාගේ සම්පූර්ණම සිහිනුවණ කියන එක පවත්වන්න නැතුව තියෙන වෙලාවක් තියෙනවා නම් නිින්ද ගියාට පස්සේ විතරයි. ඒ කියන්නේ දැන් මේකෙන් තේරුම් ගන්න සතර සතිපට්ඨානෙ වඩන්නේ නැති කෙනෙකුගේ හැම වෙලාවකම සිහිනුවණක් නැහැ. මේ gederin බැහැලා ආපහු කල්පනා කරනවා දොර වැහුවද කියලා තමන්මයි වැහුවේ. කණ්ණාඩිය නල්ලි දාගෙන තමන්ම කණ්ණාඩිය හොයනවා. ඔරලෝසු අතේ බැඳගෙන තමන් ඔරලෝසු හොයනවා. ඊට පස්සේ රයිස් කුකර් එකට හාල් ටික දාලා තැම්බෙන කල ඉන්නවා ස්විච් එක දාලා නේ. ඔහොම වෙලා නැද්ද ගෙවල් වල? ඉතින් ඒ වගේ ඊළඟට මේ ව්‍යංජනයේට ලුණු දැම්මද මතක නැහැ, මිරිස් දැම්මද මතක නැහැ. කන කොටයි දන්නේ ලුණු දාලා නැහැ කියලා. ඉතින් මේ වගේ. එතකොට කල්පනාව නැහැ. ඊළඟට මේ ගමනක් බිමනක් යනකොට කල්පනාව නැහැ. වාහනයක නගිනකොට කල්පනාව නැහැ. පර්ස් එකට බඩු ටික දාගත්තද කල්පනාවක් නැහැ. කී ගමනක් ජීවිතේ යන්න කියලා ගිහිලා ආපස්සට හැරිලා ඇවිල්ලා ගිහිල්ලා තියනවාද? අපේ ජීවිතේ සිහි කල්පනාව නැහැ. සිහි කල්පනාව නැහැ. දැන් එක සිහි කල්පනාවෙන් කියන්නේ සංසාර පින්බලයට අපේ ලංකාවේ තෙරුණාන්සේ නම ඉපදිලා දවස් 9න් අම්මා ඒ ස්වාමීන් ඒ පොඩි දරුවා වඩා ගන්නකොට පාත් වෙනකොට අම්මගේ ඔළුවේ ගහලා තිබ්බ මල් ඒ දරු සිඟිත්තගේ ඇඟට වැටිලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේට වස් 60 අවුරුදු 80 වෙනකොටත් අර එදා ඉපදිලා දවස් 9න් අම්මා වඩාගත්ත දවසේ ඉඳලා මතකයි. හැම දවසකම සිද්ධි මතකයි. එච්චර උපතින් සිහිනුවණක් පිහිටලා. කල්පනා කරන්න. ඒ සිහිනුවණ ඒවත් එක තමයි මතකයේ කියන එක තියෙන්නේ. ඒ කියන්නේ සීය කියන එක විස්තර කරන එකට කියනවා චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. බොහෝ කොට කියුවත් කළත් ඒ හැම එකම සිහි කරන්න පුළුවන් නැවත නැවත. සිහිනුවණත් එක මේක තියෙන්නේ. පොතක් මේ කියවගෙන යනවා මතක නැහැ මේ පිටුව කියෙව්වද කියලා. මේ බණ අහගෙන යනවා ටිකක් දුරට ගියාට පස්සේ සිහිය එන්නේ මතක නැහැ. සිහිනුවණ නැති නිසා ඔය. ඒ නිසා සිහිනුවණ කියන එක දියුණු කළ යුතු එකක්. තමන් පුරුදු කළ යුතු එකක්. ඒක භාවනාව. දැන් මේ භාවනාවට උපකාරී වෙන්නේම කලින් කරපු ඒකයි සම්පජානන භාවනාවට කලින් ඉරියාපතේ තියෙන්නේ. ඉරියාපතයත් එක්කයි සම්පජානන භාවනාවට කරුණු වෙදෙන්නේ. මේ වාගේ භාවනා නම් පින්වත්නි මහා පුරුෂයෝ කරන ඒවා. තමන්ගේ ඉරියව් වල කෙලෙස් හට ගන්න දෙන්නේ නැතුව මේ භාවනාවත් ඉතිඅජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති. තමන්ගේ කය ගැන හොඳට සිහිය පිහිටුවා මේ භාවනාව කරන්න. ඊළඟට බාහිර කයේ තියෙන මේ වගේ ස්වභාවයක් කියලා තමන්ගේ කයට අනුරූපව අන් අයගේ කය ගැන ඥාන දර්ශනේ පිහිටනවා. ආධ්‍යාත්මික බාහිර ශරීර පිළිබඳව කායානුපස්සනාවේ වාසය කරනවා. මේ සති සම්පජාන කෙලෙස් හට දැන් අපේ කවුද නන්ද තෙරුන් වහන්සේ බලවත්ව සති සම්පජාඤ්ඤ පුරුදු කරපු බුද්ධ ශාසනයේ මහත් තෙරුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මේ නන්දයන් වටපිට බලනකොට කලින්ම හිතනවා මම මේ වටපිට බලද්දී කෙලෙස් හට ගන්න දෙන්නේ නැහැ කියලා. වටපිට බලද්දී ඉදිරියට යද්දී එද්දී
කෙලිස් හට ගන්න දෙන්නේ නැතුව තමයි මේ සිහිනුවන පවත්වන්නේ. කොච්චරද කියනවා නම් බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි නන්දයන්ගේ සති සම්පජඤ්ඤය කොහොමද කියනවා නම් නන්දයන් හට සියලු විඳීම් හටගන්නේ දැනුවත්ව. සියලු හැම විඳීමක්ම දැනුවත්වයි හටගන්නේ. සියලු විඳීම් පවතින්නේ දැනුවත්ව. සියලු විඳීම් අභාවයට යන්නේ දැනුවත්ව. සියලු හඳුනා ගැනීම හටගන්නේ පවතින්නේ අභාවයට යන්නේ දැනුවත්ව. සියලු කල්පනාවන් ඇති වෙන්නේ පවතින්නේ නැති වෙන්නේ දැනුවත්ව. අපි දන්නේ අපිට මේ කල්පනාව කොහොමද ආවේ කියලා. සමහරවිට බලන්න බණකින් පටන් ගන්නවා ඉවර වෙන්නේ කොහෙන්ද කියලා. අපිවත් දන්නේ කොහෙන්ද මේ කතාව මෙච්චර එදියදී කියලා. ඒ සති සම්පජඤ්ඤ භාවනාව පුරුදු කරන කෙනාට කල්පනාව පවා හටගන්නේ දැනුම් තේරුම් ඇතුව. බලන්න කොච්චර මේ බුද්ධ ශාසනේ දැන් මේ බලන්නකො මේ පුරුදු කරන්න තියෙන මාවත. දැන් මේ එක එක අද කාලේ භාවනා වෙනවා නිකම් පහනක් දිහා බලාගෙන ඉඳලා කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්න. එතකොට හිතට ආහාර නැතුණාට පස්සේ ප්‍රඥාය සවදි වෙනවා. අවදි වුණාට පස්සේ ප්‍රඥාවෙන් ලෝකෙ දකින්න පුළුවන් කියලා. එහෙනම් මේ සතර සතිපට්ඨානයක් ඕනේ නැහැ නේ. හරි මං කියන විදිහට දැන් තවත් භාවනා ගුරුවරු කියනවා හරි මම කියන විදිහට කරන්න ඔයාලා දවස් දෙකකින් මාර්ගඵල ලබනවා. මං කියන දේ අහගෙන ඉන්න. මං කියන දේ මෙහෙම කරන්න. එහෙනම් මේ සතර සතිපට්ඨානයක් ඕනේ නැහැ නේ. අනේ සංසාරේ පින තියෙන කෙනෙකුට නිවන් මඟ නම් වරදින්න එපා කියන අදහසින් කරුණාවෙන් මෛත්‍රියෙන් අනුකම්පාවෙන් මේ දේශනා කරන්නේ. සංසාරේ තමන් අනිත් අය රවට්ටලා තියෙනවා නම් බොරු උපදෙස් දීලා තියෙනවා නම් බොරු භාවනා උපදෙස් දීලා තියෙනවා නම් අද කාලේ එහෙම කෙනෙක් ඉපදිලා හිටියොත් එයාට නොමගක්ම අහු වෙනවා. හරි නිවන් මාර්ගය අහු වෙන්නේ නැහැ. සංසාරේ සත්‍ය කතා කරලා තියෙනවා නම් අන් අය රවට්ටලා නැත්තම් සත්පුරුෂ ඇසුරට නිවැරදි ධම්මාවත එයා පතලා තියෙනවා නම් එයාගේ ජීවිතේට එයා හොයලා තියෙනවා නම් ඔවුන්ට මේ නිවන් මාර්ගේ වරදින්නෙත් නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ගැන කල්පනාව තියෙන්න ඕනේ. එතකොට මේ විදිහට මේ සති සම්පජඤ්ඤ භාවනාව පුරුදු කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ සමුදය වය ඒ ඉරියව් මේ පැවැත්වීම නැමැති ඒ ඉරියව් වල කෙලෙස් හට ගන්න දෙන්නේ නැතුව සිහිනුවන පැවැත්වීම නැමැති ඒ කායානුපස්සනාවේ ඒ හට ගැනීම සමුදය වයත් දකිනවා. සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා හට ගැනීම නැතිවීම දකිනවා. මේ පියවරෙන් පියවරට යන්න තියෙන්නේ අපිට මුලින් තියෙන සිහිය පිහිටවන්න. ඊළඟට අත්ති කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. මේ සිහිනුවණින් යුක්තව ඉරියව් පැවැත්වීම සිද්ධ කරනකොට කයේ මෙවැනි වූ ඉරියව් පැවැත්මක් තියෙනවා කියලා. හේතුඵල ධමයෙන් හටගත්තු ස්වභාවයක් තියෙනවා කියලා කායානුපස්සනාවේ සිහිය පිහිටවනවා. මෙහෙම වෙනකොට මෙයාගේ සිහිය බලවත් වෙනවා. නුවණ අවබෝධය බලවත් වෙනවා. බලවත් වෙනකොට කිසිම දෙයකට ඇලෙන්නේ නැහැ. කන බොන අඳින පළඳින වැසිකිලි කැසිකිලි කරන කිසිම මොහොතක කිසිම ඉරියව්වකට ඇලෙන්නේ නැහැ. නච කිංචි ලෝකේ උපාදීයති. ලෝකේ කිසිම දෙයක් ග්‍රහණය කරගන්නේ. ඒ භාවනාව අවසන් වෙන්නේ එහෙම. ඕන අද දවසේ මේ පින්වතුන්ට සක්මන් භාවනාව ගැන කියලා දුන්නා. එතකොට මේවා ගැන අනේ බුදුරජාණන් වහන්සේ අපිට බණ භාවනාව ගැන කියලා දීලා තියෙන විදිහ ඉතින් පින්වතුනි කවදා හරි මේවා අපේ හිත තුළ වැඩින්න දෙපෑ. දැන් අටපිරිකරය පූජා කරලා නිවන් ලැබේවා කිව්වා කියලා ඉපමණකින් ලැබෙයිද බලන්න. මොකක් හරි අපිට උපකාරයක් කළොත් අපි කියනවා ඔයාට නිවන් දකින්න මේකම ඇති කියලා. මේ ගුණධර්ම අපි වෘතු කරන්න ඕනේ නේද යම් දවසක. මෙවැනි ගුණධර්ම පුරුදු කරන්න අපිට සත්පුරුෂ ඇසුර පැහැදිලි පිරිසිදු දහම් අවවාදයක් අපිට ඕන නිසා තමයි අපේ ජීවිතේ පින තියෙන්න ඕනේ. පින් තියෙන කෙනාට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒව පුරුදු කරගන්න අපිට සිහිය පවත්වන්නත් අපිට යන් සිහිය කියලා එකක් තියෙන්න බෑ. සිහිය නුවණ
ඒ ගුණධර්ම වීරිය අපි තුල ඉදිරියට පවත්වා ගන්නට අපි තුලින් බලයක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ බලය දෙන්නේ පිනෙන්. ඒකයි අපි ගොඩාක් පින් කරන්න ඕන. දැන් ඔබ මේ ධර්ම දේශනාව අහනවානේ. මේ ධර්ම දේශනාව ගොඩාක් අය අහන්නේ. සාමාන්‍යයෙන් අපි ධාතුන් වහන්සේලාට වඳින එකක් ගැන වගේ සීලය ගැන කිව්වා වගේ හැදෙන්න අවවාද දහම් අවවාද ටිකක් දුන්නා වගේ ඒ වගේ මේ දහම් නිර්වාණ මාර්ගය පිළිබඳ ඔක්කොටම අහන්න බෑ. මේ බණ ටික අහන්න නිවනට කැමැත්ත තියෙන්න ඕන. නිවන් දකින්න කැමැත්ත තියෙන්න ඕන. නිවන් මාර්ගය පුරුදු කරගන්න කැමැත්ත තියෙන්න ඕන. අහන්න හරි පින තියෙන්න ඕන. මේ ධර්මයේ අහන මේ ධර්මයේ පුරුදු කරන්න යම් සිතිවිල්ලක් හරි උපද්දවා ගන්න ආයත නම් මේ බුද්ධ ශාසනයේ රැකවරණය කොහොමද සලසා ගන්නට යාළගේ හේතු සම්පත් තියෙනවා. ඒ නිසා ඔබත් ශක්තිපමණින් බලන්න ඉරියාපත භාවනා සක්මන් භාවනා වගේ දේවල් ඔබට හුරු කරගන්න පුළුවන්ද කියලා බලන්න. හිත පහදවා ගන්න. පොයට ඒ වගේ විවේකව දවසකට භාවනාවට යන්න පුළුවන් කාලෙක මේ භාවනාව මේ සිහි කරලා ඒ අමා නිවන් සුව බෝධුර නොවේ කියන පොත් වහන්සේ බලන්න. සිතට සුව දෙන භාවනා කියලා ලොකු සංස්කෘතික තවත් භාවනා විස්තර පොතක් තියෙනවා. ඒ පොතත් බලන්න. ඊළඟට CD මේ වලින් ඒ වගේ සංයුක්ත තැටි වලින් මේ භාවනාව පුරුදු කරන ඒවා තියෙනවා. ඒවත් අහන්න. අහලා හොඳට හිමීට මම පුරුදු වෙන්න. ටික ටික පුරුදු වෙන්න. සක්මන් භාවනාව නිතර කරගන්න බැරි නම් සිල් ගත්ත දවසට ඔන්න දැන් මේ කාලේ ගෙදරදීමනේ ගොඩක් අය සිල් ගන්නෙ. එහෙම මේවා කරන්න. ගෙදර ඉන්නවා නම් විවේක වේලාවක් කරන් පොඩ්ඩක් සක්මන් කරන්න. ළමා ලපටි කෑ ගහනවා රාත්‍රී කාලේ පැය කාලක් විතර යන සක්මන් කරන්න. ඒ වගේ කාට හරි පුරුදු වුණොත් ඉතින් ලොකු දෙයක්. ඒ නිසා අද දවසේ අපි බුදුරජාණන් වහන්සේ වදාළ කායානුපස්සන භාවනා දෙකක් ඉගෙන ගත්තා. ඉරියාපතේ සහ සති සම්පජඤ්ඤ භාවනාව. ඉතින් අපිටත් මේ ගුණධර්ම දියුණු කරගන්න මේ කුසල් භාවනාව පුරුදු කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය සැලසීවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි පිවිතුරු නිවන් මඟ මේ උතුම් ධර්ම දේශනාව සඳහා අද දවසේ ඉතාලියේ කතානියා නගරයේ පදිංචි පින්වත් රනිල් සහ ගීතිකා යන දෙපළ විසින් තමයි දායකත්වයේ දරුවේ පින්වත් මත්තිනා දේවින්දී සිඟිති දියණියට කායික මානසික නිදුක් නිරෝගී සුවත් ශාසනික රැකවරණය සැලසේවා කියලා පින්වත් දියණියට තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා භාග්‍යතුන් වහන්සේගේ නිවන් මාර්ගයේ වදාළේ ආනුභාවයෙන් ඒ නිවන් මාර්ගයේ ගමන් කොට ධර්මය අවබෝධ කරගත් රහතන් වහන්සේලාගේ අනුභවයෙන් ඒ දරුවාට සිත් වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ කුසල් දහම් වඩන්ට ශ්‍රාවක පිරිසට උපකාර කරත්වා සියලු දෙනා ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට පින් දෙනවා. ඒ වගේම මව් කුසදී මාස 6කදී මිය පරලෝකීය තිලෝකා කියාරා දියණියට පින් අනුමෝදන් කරන්ඩ මේ පින් අනුමෝදන් වේවා මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ මව් කුසදී මිය පරලෝකීය ඒ දරු සිඟිත්තාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මිය පරලෝකීය ශ්‍රියානී එලිසබෙත් මෑණියන්ට බෙසත්තියානා මිත්තනියට ඒ වගේම මහප්පලා වන හෙන්රි මාකස් ගාමිණී එඩ්වින් සෙනරත් යන අයටත් පින් අනුමෝදන් කරනවා. ඒ මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ වේවා. ඉතින් ඒ වගේම පින් අනුමෝදන් කරනවා අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට. ලොකු ස්වාමීන් වහන්සේ සරල සිංහලෙන් යමා නිවන් සුව බොහෝ දුර නොවේ කියන මාතෘකාවෙන් සතිපට්ඨාන සූත්‍රය විස්තර කරපු නිසා තමයි අපි මේ විදිහට සතිපට්ඨාන ගැන දැනගත්තේ. ඒ නිසා පින්වත් ගුරු දෙවිඳුන්ට පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා. ගරුතර මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂක පින්වතුන්ට පින් අනුමෝදන් වේවා. සති සම්පජඤ්ඤේ මනාව පිහිටන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම රනිල් මහත්මයාගේ අසනීප තත්වයෙන් පසුවන චන්ද්‍රසිරි පියාණන්ට ගීතිකා මහත්මියගේ අසනීප තත්වයෙන් පසුවන අයිරිස් සහ මනුවෙල් යන දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව සැලසේවා.
සියලු දෙනාට නිරතුරුවම සත්පුරුෂ ඇසුරම සැලසේවා. ධර්මයේ හැසිරෙන්න මේ පින් හේතු වාසනා වේවා. කතානියා සිරිකුසාසා මිසීනා නගරවල ජීවත් වන කල්න මිතුරන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් රෝගාතුර ලක්වැසි ලෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුව සැලසේවා. මේ කොරෝනා වසංගතය ඉක්මනින් ලෝකෙන් තුරන් වේවා. ධර්ම දානයේ පැවැත් වූ රනිල් ගීතිකා යන දෙපළටත් ඒ සියලු දෙනාටත් අපි හැදු වැඩු දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. ගුරුවරුන්ට කාර්ය මල්ලේ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ ඔබට මේ පින් අනුමෝදන් වේවා. අපි තුල ඉරියාපත සීනුවන ආදී දියුණු වී නිවන් මාර්ගයේ වැඩිත්වා. ඒ සඳහා අපිට මේ පින් හේතු වාසනා වේවා කියලා පින් පමුණවනවා. තෙරුවන් සරණයි. නමෝ මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.